පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාළියේ පාප කියන වර්ගයේ සඳහන් වන තවත් උතුම් ගාථා රතනයක්. මේ ගාථා රතනය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ එක්තරා දෙව්දුවක් අරමුණු කරගෙන. දේශනා කළ ස්ථානය සවැත් නුවර ජේතවනාරාමයේ. ගාථා රතනය තමයි පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරා තේතං පුනක් පුනං තම්හි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. මේ ගාථා රතනයේ සරල තේරුම තමයි පුඤ්ඤං චේ පුරිසෝ කෛරා. පුරුෂයා විසින් බොහෝ කුසල් රැස් කර ගත යුතුයි. මෙලොව උපන් අය බොහෝ කුසල් රැස් කර ගත යුතුයි කියලයි කියන්නේ. කෛරා තේතං පුනක් පුනං. එකවරක් නෙමෙයි ඒ කුසල් නැවත නැවත සිද්ධ කරගන්න කියලා කියනවා. තම්හි චන්දං කෛරාත. නැවත නැවත සිදු කරන ලද ඒ උතුම් කුසල් සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. කුසලයාගේ රැස්වීම මහත් වූ සැපයක් අත්පත් කරලා දෙනවා කියලා සඳහන් කරනවා. අපි ටිකක් හිතලා බලමු මේ වාගේ ගාථා රතනයක් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න මොන වාගේ හේතුවක් මුල් වෙන්නේ නැද්ද? පින්නතුනි අපේ ශාසනයේ තුන්වෙනි මහා ශ්‍රාවකයන් වහන්සේ. අපේ ශාසනයේ තුන්වෙනි ශ්‍රාවකයා කියලා කියන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. මහා ගුණයක් දරන කෙනෙක්. මේ මහා උතුමන් වහන්සේ මොනතරම් ගුණයෙන් සපිරුණු කෙනෙක්ද? රහත් වුණාට පස්සේ නෙමෙයි රහත් වෙන්න කලින් කාශ්‍යප කුමාරයාගේ ගුණය සමහර තැන්වල පැහැදිලි වෙනවා. ඒකට එක තැනක් තමයි මුලින්ම භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ඉන්න අවස්ථාව. ගිහි කාලේ නම් පිප්පලි. පිප්පලි කුමාරයා මහ විශාල ධනස්කන්ධයක් තිබුණ කෙනෙක්. තමන්ගේ ධනය කොපමණද ප්‍රමාණයක් කරන්න නැත්නම් ධර්මයේ ප්‍රමාණයක් කරලා දක්වලා නැහැ. නොයෙක් කෝටි ගණන් ධන සම්පත්. ඊට අමතරව සඳහන් කරනවා සේවකයෝ දහස් ගණන් වැඩ කරන කර්මාන්ත ශාලා 60ක් පමණ. මහ විශාල වැව් 12ක් යටතේ පැහෙන විශාල කුඹුරු යායවල් පිප්පලි කුමාරයාට තිබුණා. එක දවසක් තමන්ගේ බිරිඳගෙන් කතා කරලා අහනවා භද්‍රා දේවියගෙන් මගෙත් එක්ක විවාහ වෙලා එනකොට කොයිතරම් දායාද අරන් ආවද කියලා. ඒ සඳහන් කරනවා ස්වාමීනි කරත්ත 60ක පුරවලා අරගෙන ආව රත්තරන්. නමුත් තාම ප්‍රයෝජනෙට අරගෙන නැහැ. ඉතින් ඒ තරම් මහ ධනස්කන්ධයක් රැස් වෙලා තිබුණා. මේ මහා ධනස්කන්ධයන් සියල්ලම අත්හැරලා අන්තිමට පැවිදි වුණා. ඒ කලකිරීමක් නිසා නෙමෙයි. කියන්නේ තමන්ගේ ගිහි ජීවිතය ගැන කලකිරෙලා නෙමෙයි. අකුසලයට කලකිරිලා. නැතුව සැප සම්පත් නැතුව නෙමෙයි. පාපයට බයයි මේ මහණ වෙන්නේ. මේ සංසාරේ එච්චරම දුකයි කියලා දැනගෙන ඉන්නවා. පින්නතරික අර භද්‍රා දේවිය අරගෙන ඇවිල්ලා තියෙන දායාද ප්‍රමාණය ගැල් 60ක නෙමෙයි. කරත්ත 55000ක පුරවලා රත්තරන් ගෙනාවා කියලා කියන්නේ. ඒ තරම් මහ ධනස්කන්ධයක්. ඉතින් අපිට
තේරුම් ගන්නත් බෑනේ කොච්චර ධනයක්ද කියලා. මේ සියලුම ධන සම්පත් අත්හරින්නේ පාපය දැකපු හින්දා. පාපයේ ආදීනව වැටහිච්ච නිසා. අපේ පින්නතුන් අහලා ඇති අර කරණමුණ්ඩ කියන පේතවත්තුව. ඒ පේතවත්වයේ සඳහන් කරන රජ්ජුරු විමාන ප්‍රේතියන් එක තමයි ජීවත් වෙන්නේ. ඉතින් විමාන ප්‍රේතියෝ කියලා කියන්නේ දවසේ භාගයක් දෙව් සැප විඳිනවා. දවසේ භාගයක් ප්‍රේත ලෝකේ දුක් විඳිනවා. දෙව් සැප විඳිනකොට සම්පූර්ණ දිව්‍යාංගනාව. ඉතින් මේගොල්ලෝ ප්‍රේත දුක් විඳින අවස්ථාව රජ්ජුරු අවුරුදු 150කට පස්සේ තමයි දැක්කේ. මොකද රාත්‍රියේ මධ්‍යම රාත්‍රියේ තමයි ඒ ප්‍රේත ලෝකේ දුක විඳින්නේ. ඒත් රජ්ජුරු එහෙම දෙයක් දැකලා තිබුණෙත් නැහැ. නමුත් එක දවසක් රජ්ජුරු මහරය දැක්කා. මහ විශාල කළු බල්ලෙක් ඇත් පැටියෙක් වගේ. ඇවිල්ලා මේ දිව්‍යාංගනාවක් වගේ Taman එක්ක ඉන්නේ. මේ තැනැත්තිය බලහත්කාරයෙන් පෙරලගෙන ශරීර අවයව ඔක්කොම කනවා. ඒ කියන්නේ මුළු ශරීරේම ඉර අනුභව කරන මාස ගාණක් බඩගින්නේ හිටපු කෙනෙක් වගේ. ඒ තමයි දුක විඳින තැන. ඉතින් රජුරු මේක දකින්නේ අවුරුදු 150කට පස්සේ. දීර්ඝායුෂ තිබුණ කාලේ. දවස් 3ක්ම රජුරු මේක බැලුවා. තුන්වෙනි දවසේ විසපෝපු ඊයකින් විදලා අර සුනකයා මරලා දැම්මා. එදාකින් පස්සේ අර ප්‍රේතියට කවදාවත් ඒ වගේ කරදරයක් උනේ නැහැ. නමුත් සංසාරේ කරගත්ත කර්මයක්මයි විපාක දෙන්නේ. ඉතින් පස්සේ කරුණු කාරණත් එකෙන් අහනවා. රජ්ජුරුවත් එක්ක ඉන්න කාලේ තනිකරම දිව්‍යාංගනාවක්. කරුණු කාරණත් එකෙන් අහලා මෙහෙම වෙන්න හේතුවත් එකෙන්ම දැනගෙන රජ්ජුරුව කියනවා මම දැන් මනුස්සපතේට යන්න ඕනේ කියලා. හිමාලි තමයි ඉන්නේ. මනුස්සපතේට යන්න ඕනේ. මෙතන දිව්‍යාංගනාවන් බඳු කාන්තාවෝ 500ක් ඉන්නවා. මේ ඇරෙන්න. එවන් සුන්දර කාන්තාවෝ අනේ යන්න එපා කියලා ඇවටිලි කරනකොට ප්‍රධාන කාන්තාවත් යන්න එපා අපි දාලා කියලා ඇවටිලි කරනකොට රජුරු කියන මං යන්න ඕනේ කියලා. පුදුම තරම් බැගෑපත් දෙවි කියන අපි දාලා යන්න එපා කියලා. තනිකරම දිව්‍ය සැපක් විඳින්නේ රජුරු. ආහාර පාන, පළතුරු, විමාන, යහනාවල් මේ සියල්ලම දිව්‍යමයයි. ඒ සියලු සැප අත්හැරලා රජුරු කියන මට යන්න ඕනේ කියලා. දැන් අවුරුදු 150ක් තිස්සේ රජුරවන්ට යන්න හිතක් තිබුණේ නැහැ. නමුත් දැන් යන්න ඕනේ කියනවා. මොකක් නිසාද? ආංගර කළු සුනකේ කැවිල්ලා ඇයව අනුභව කරන හැටි දැක්කා. එතකොට පස්සේ ඇගෙන් අහපුවාම එහෙම වෙන්න කරපු කර්මයක් ඇය කීවා. බොරුවට දිවුරලා. කාරණාවක් තහවුරු කරන්න මම මේ වරද කළා නම් මේ වාගේ කළු සුනකෙක් හැමදාම මාව කණ්ඩ ඕනේ කියලා දිවුරුවා. ඉතින් බොරුවටනේ දිවුරුවේ වරද කරලා. මේ විඳින්නේගේ විපාකය. අපි ගණන් ගන්න නැති වුණාට සුළුපටු නෑ මේ දේවල්. ඉතින් දැන් රජ්ජුරුව දැක්කන් දැන් පාපේ තරම කොහොමද කියලා. දැන් රජ්ජුරුවන්ට ඔවුන් එක්ක දෙව් සැප විඳින්න නෙමෙයි තියෙන්නේ. වහවහ මේ පෞකාර ලෝකෙන් එතර යන කටයුතු කරගන්න. අංගී වගේ අපිටත් පින්නතුනි මේ නිරයවල් പ്രേත ලෝක භයානකයි කියලා කීවට අපි මේ ධර්මයට වචන වලින් අහනවා විතරනේ. ඒක අපට දැනෙන්නේ නැහනේ. දැනුණා නම් අපි කවුරුවත් මෙහෙම ඉන්නෙත් නැහැ. නමුත් ඉතින් දැනුණත් නැතත් ස්වභාවය ඒකම තමයි. ඒකට පාපයට බය යන්නේ රජුරු. ඒ වගේ පිප්පලි කුමාරයාත් මේ සියලු ධන සම්පත් අත්හරින්නේ. අකුසලයෙන් ගැලවෙන්න ඕන නිසා. සංසාරයෙන් මිදෙන්න ඕන නිසා. ඉතින් එහෙම ගිහිල්ලා පැවිදි වෙනවා. හැබැයි ඉතින් පිප්පලි කුමාරයා විතරක් නෙමෙයි දෙන්නම පැවිදි වෙනවා. ධනෙ අත්හැරලා. පිප්පලි කුමාරයා යනවා ගුරුවරයෙක් හොයාගෙන. අපේ බුදුරජාණන් වහන්සේ දන්නවා
මගේ ශාසනයේ 3 වෙනි ශ්‍රාවකයා අද මාව හොයාගෙන එනවා කියලා. ඉතින් ගහක් මුල වැඩ ඉඳලා තමන් වහන්සේ ඉන්න තැන දැනගන්න මහා ආශ්චර්යමත් රශ්මි කදම්බයක් විහිදෙව්වා කියලා කියන්නේ. ඒක පුදුම ආලෝකයක්. රශ්මි පුඤ්ඤයන් විහිදෙව්වා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ බුදුරැස් කැට කැට විහිදෙන්නේ. ගිහිල්ලා ගස්වල අතුවල කොළවල රිකිලිවල වැදුන ගමන් අර මල් වෙඩි ඉහිරෙනවා වගේ නැවත නැවත රශ්මියෙන් විහිදුවනවා. ඉතින් මේ එළිය දැක්කහම පිප්පලි කුමාරයා කල්පනා කළා කොහෙන්ද මේ එළිය? මොකද්ද මේ එළිය? කැලෑවට එබිල බලහම නුග ගහක් මුලින් ගිනි කඳක් වගේ දිලෙන කෙනෙකුගේ ශරීරයෙන් තමයි මේ ආලෝක කදම්බ විහිදෙන්නේ. තීරණය කළා එකත් එකටම මේ වෙන කවුරුවත් නෙමෙයි. මේ තමයි මගේ ශාස්ත්‍රුන් වහන්සේ. එතන ඉඳලා මුව මඩල නම් නොබලා බිම් බලලා නැමි ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමීනි ඔබයි මගේ ශාස්ත්‍රු ස්වාමීනි ඔබයි මගේ ශාස්ත්‍රු ස්වාමීනි ඔබයි මගේ ශාස්ත්‍රු කියලා. 3 වතාවක් ප්‍රකාශ කරාම අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා කාශ්‍යපය මම තමයි ඔබේ ශාස්ත්‍රු. හැබැයි දේශනා කරලා කියනවා කාශ්‍යපය මේ ප්‍රකාශය කරන්න පුළුවන් මට විතරයි කියලා. මම තමයි ඔබේ ශාස්ත්‍රු කියලා කියන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේට විතරයි කියලා කියන්නේ. ඇයි මේ ලෝකේ වෙන කාටවත් කියන්න බැරිද? සඳහන් කරනවා කියන්න නම් පුළුවන්. කියලා ඉවර වෙනකොට මොකද වෙන්නේ කියලා. කියලා ඉවර වෙනවත් එක්කම තල් ගහකින් ගෙඩියක් ගැලවෙනවා වගේ හිස බෙල්ලෙන් ගැලවිලා බිම වැටෙනවා කියලා කියන්නේ. බිම වැටලා කාශ්‍යප කුමාරයා ගාවට රෝල් වෙනවා කියලා කියන්නේ. ඒ තරම් ගුණයක් දරනවා තවත් වෙනත් කෙනෙකුට කියන්න බෑ මමයි ඔබේ ශාස්ත්‍රු කියලා. ඒතරම්ම ගුණවත්. භාග්‍යතුන් වහන්සේම සඳහන් කරනවා මේකට ප්‍රමාණයන්. කාශ්‍යපේ මහ මුහුද ළඟට ගිහිල්ලා කිව්වොත් මහා සාගරයේ ඔබ මගේ ශාස්ත්‍රු කියලා සාගරයට ඒක අනුමත කරන්න පුළුවන් නම් අබ පියල්ලකට ගණ්ඩ ජල බින්දුවක් නැතුව වේලෙනවා කියලා කියන්නේ. මහ මෙර ළඟට ගිහිල්ලා කිව්වොත් මහ මෙර ඔබ මගේ ශාස්ත්‍රු කියලා මිටින් ගත්ත 10 මිට දිග ඇරියාම ඉහිරෙනවා වගේ යදුන් 84000ක් උස මහමේරු පර්වත රාජයා ඉහිරෙනවා කියලා කියන්නේ. මහමේරු පර්වතයේ උස යදුන් 1,68,000ක්. මහ පොළොවෙන් උඩට යදුන් 84000යි මහ පොළොවෙන් යටට යදුන් 84000යි. එහෙමයි තියෙන්නේ. පොළොව මතු පිටින් අපිට පේන්නේ යදුන් 84000ක් විතරයි. ඉතින් මේ මහමෙර ඉහිරෙනවා කියනවා කාශ්‍යප කුමාරයාගේ ගුණයට. මහ පොළොවට කිව්වොත් මහ පොළොව වෙවුලනවා කියලා කියන්නේ. ඔබ මගේ ශාස්ත්‍රු කියලා කිව්වම. ඒ තනි පුජ්‍යලයාගේ ගුණය දැන් පැවිදි වෙලාද? පැවිදිලා නැහැ තව. මේ පැවිදි නොවිච්ච කුමාරයාගේ ගුණය. එහෙනම් පැවිදි වුණාම ගුණය කොහොමද? ලෞතර බුදුරජාණන් සඳහන් කරනවා කාශ්‍යපේ ඔබ වගේ ගුණධරන ලක්ෂයක් කෝටියක් මගේ ළඟට ඇවිල්ලා මට කීවොත් ස්වාමීනි ඔබ අපේ ශාස්ත්‍රු කියලා මොකක් වෙයිද පින්නතුනි? එක කාශ්‍යප කුමාරයාගේ ගුණය අච්චර නම් ඒ වාගේ ගුණධරන ලක්ෂ ගාණක් ඇවිල්ලා ඔබ අපේ ශාස්ත්‍රු කියලා කීවොත් බුදුරජාණන් වහන්සේ ඔව් කියයිද? හැබැවින්ම දේශනා කරනවා කාශ්‍යපේ මම තමයි ඔබලාගේ ශාස්ත්‍රු කියලා මගේ දාටත් කියනවා. කාශ්‍යපේ ඔබලාගේ ගුණයට මේ සම්මා සම්බුද්ධ ශරීරයේ එක රෝම කූපයක් හොලවන්න බෑ කියලා කියන්නේ. එක්කෙනෙකුගේ ගුණයට මහ පොළොව වෙවුලනවා, සාගරයේ වේලෙනවා, මහමෙර ඉහිරෙනවා. එවන් ගුණවතුන් ලක්ෂ ගානගේ ගුණයට බුද්ධ ශරීරයේ රෝම කූපයක්වත් හොල්ලන්න බෑ කියලා කියන්නේ. පාංශුකූල චීවරයේ කොන පෙන්නලා දේශනා කරනවා ඔබලාගේ ගුණයට මේ පාංශුකූල චීවරයේ කොනවත් හොලවන්න බෑ කියලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කොච්චර ගුණවත් ඇද්ද? එවන්
ගුණවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි ශ්‍රාවකයා තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා කියන්නේ. එවන් වූ මහරහතන් වහන්සේ සමාධියට සමවැදිලා නිරෝධ සමාපත්තියෙන් අවදි වෙලා අද දවසේ කාටද පිහිට වෙන්නේ කියලා බලනකොට ඇල්හේනක් මුර කරන දුප්පත් කාන්තාවක් තමයි දැක්කේ. එහෙනම් ඇයට පිහිට විය යුතුයි කියලා කල්පනා කරලා මහා කාශ්‍යපයන් වහන්සේ ඒ ඇල්හේනට වැඩියා. අර දිලිඳු කාන්තාව හේනෙම්ම කඩාගත්ත ඇල් කරල් ටිකක් කබලක දාලා බදිනවා විලඳ හදාගෙන දවල්ට අනුභව කරන්න. කාශ්‍යපයන් වහන්සේ පිඬුසිඟා වැඩියා. ඇය ඒ බව දැක්කා. ඇයට ඇතුනේ දරාගන්න බැරි තරම් සතුටක්. මට යමක් පූජා කරන්න තියෙන වෙලාවට පූජාව ලබන්න කෙනෙක් නැහැ. පූජාව ලබන්න කෙනෙක් ඉන්නකොට මට දෙන්න දෙයක් නැහැ. නමුත් අද නම් ප්‍රතිග්‍රාහකයෙකුත් ඉන්නවා. දානිකුත් මම ළඟ තියෙනවා. තමන් සකසගත්ත විලඳ ටික කාශ්‍යපයන් වහන්සේට බොහෝම සතුටින් පූජා කළා. කාශ්‍යපයන් වහන්සේට පූජා කරලා පින් අනුමෝදන් වෙලා ප්‍රාර්ථනා කරලා රහතන් වහන්සේ වැඩියට පස්සේ ඇය නැවත වතාවක් හේනට ගියා. ඇල් කරල් ටිකක් කඩා ගන්න. මෙන්න මේ යන අතරේ සර්පෙක් දෂ්ට කරලා මැරෙනවා. මැරුණ ගමම්ම උපදින්නේ තව්තිසාවේ. ඒ පුදුම ප්‍රීතියකින් හිටියේ කාශ්‍යපයන් වහන්සේට දුන්න දානය ගැන. තව්තිසාවේ ඉපදිලා ආවර්ජනය කළා. මේ සැපේ කවුරු නිසාද? මහා කාශ්‍යපයන් වහන්සේ නිසා. අනේ ප්‍රත්‍යූපකාර කරන්න යුතුයි. මං වගේ දුප්පත් කාන්තාවකට මේ වාගේ දෙව් සැපයක් ලබා දෙන්න කටයුතු කළේ උන්වහන්සේ. ආන් එහෙම හිතලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කැලෑවේ වැඩ ඉන්නේ. ඒ කුටිය ළඟ ගහකට ඇවිල්ලා විමානයක් කරගෙන පාන්දරම ඇවිල්ලා වත් පිළිවෙත් කරනවා. මලු පෙත්මන් අමදිනවා, පහන් දල්වනවා, පැම් පෙරලා තියෙනවා. මේ සියලු දේවල් කරනවා. කාශ්‍යපයන් වහන්සේ අවදි වෙලා බලහම තමන් වහන්සේ කළ යුතු දේවල් කවුද කරලා? දවස් ගාණක්ම කෙරෙනවා මේ වැඩි. එක දවසක් පාන්දර උන්වහන්සේගේ කුටියේ දොර වහලා තිබුණා. දොරේ යතුරු කවුළුවෙන් කුටිය ඇතුළට එළියක් වැටුණා. සුළු පටු එළියක් නෙමෙයි ඒක. ඒ වෙලාවේ උන්වහන්සේ අහනවා කවුද උතන? ස්වාමීනි මම කියන්නේ කවුද? ස්වාමීනි එදා අර හේනෙදී ඔබ වහන්සේට ඇල් හාල් වලින් සකසගත්ත විලඳ දානයක් පූජා කරගත්ත අසරණ තැනැත්තිය මම. නමුත් ස්වාමීනි එදා දන් දුන්නට පස්සේ නැවත ආහාරයට යමක් හොයාගන්න හේනට යනකොට සර්පෙක් දෂ්ට කරලා මාව මැරුණා. නමුත් ඔබ වහන්සේට දන් දීපු පින ඒ සතුට මගේ ජීවිතේ පුරාම පිරීලා තිබුණා. ඒ සතුටින්ම මරණයට පත්වෙච්ච මම දෙව්ලොව ඉපදුනා. ඉතින් මට දිව්‍යමය ඉසුරක් ලැබලා දුන්නේ ඔබ වහන්සේට ප්‍රත්‍යුපකාර කරන්න ආපු මම ලාජා කියලා දෙව්දුවක් ස්වාමීනි කියලා සඳහන් කළා. සඳහන් කළා කමක් නැහැ. හැබැයි අදින් පස්සේ මොනම හේතුවකටවත් මගේ කුටිය පැත්ත පලාතටවත් එන්න එපා කිව්වා. ඒ කියන්නේ කාටද? දිව්‍යාංගනාවකට. ඇයට ගොඩාක් දුක හිතුණා. අසල තිබුණ ගහකට වෙලා විමානයකට වෙලා කඳුළු පෙර පෙර අඬනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා. ආන්ගේ දෙව්දුව කැඳවලා අපේ බුදුරජාණන් වහන්සේ ඇයට දේශනා කරපු ගාථා රත්නය තමයි අපි මේ මාතෘකා කරගත්තේ. භාග්‍යතුන් වහන්සේ දෙව්දුවට සඳහන් කරනවා. ඇයි අඬන්නේ? ඒ කරුණ ඔක්කොම කියනවා. කියහම සඳහන් කළා. කාශ්‍යපයන් වහන්සේ එතෙන්ට එන්න එපා කිව්වා කියලා. පින් කරන එක නතර කරන්න එපා. එකවරක් නෙවෙයි, දෙවරක් නෙමෙයි,
100,000 වර කරගන්න තියෙනවා නම් වටිනවා. 100,000 වර කරගන්න තියෙනවා නම් වටිනවා. එක පින්කමක් එක පාරක් කරලත් හරින්න එපා කියලා කියන්නේ. නැවත නැවත කරන්න. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා තේතම් පුනප්පුනං කියලා කිව්වේ ඒකයි. පින නැවත නැවත කරන්න. එතකොට තමයි මේක නිකන් පින් කන්දක් වගේ පේන්න පටන් ගන්න. උදාහරණයක් හැටියට අපි ජිල් බෝල ටිකක් අරගෙන එකක් මිදුලට දානවා. ලොකු පෙනුමක් නැහැ. 10ක් විතර තියෙනවා එතන. දැන් ටිකක් පේනවා. 100ක් හමාරක් එතන ගොඩ ගහනවා. දැන් තියෙන්නේ ලොකු ජිල් බෝල කන්දක්. එතකොට ඒ කොහොමද එහෙම ලොකු කන්දක් හැදුනේ? එක එකතු කරපු නිසා. එතකොට සත්වයාට පින් කරද්දිත් කියනවා එකම කුසලයේ වුණත් නැවත නැවත කරන්න කියලා. එතකොට තමයි ප්‍රගුණ බවක් ඇති වෙන්නේ. මනාව ප්‍රගුණ වෙන්න අඩුපාඩුවෙන් තොරව පින්කම කරන්න පුළුවන්. අංගික නිසා සඳහන් කරනවා නැවත නැවත කරන්න. එතෙන්ට එන්න එපා කිව්වා කියලා පින් කරන එක අත්හරින්න එපා. මහබෝසතාණන් වහන්සේ පින් කරපු හැටි කොහොමද ලක්කන වාගේ සූත්‍ර අට කතාවල සඳහන් කරලා තියෙන්නේ? කටත්තා, උපචිතත්තා, උස්සන්නත්තා, විපුලත්තා. පින් කරන්න ඕනේ. නැවත නැවත කරන්න ඕනේ. බාන් එතකොට තමයි උස්සන්නත්තා විපුලත්තා. නැවත නැවත එකතු කරනකොට ඒක ඉස්සිලා පේනවා. ජිල් බෝල එකින් එක වැඩිපුර වැටෙනකොටනේ ජිල් බෝල කන්දක් හැදුනේ. ඒ වගේ පින්කම නැවත කරනකොට ඒක මහ පින් කන්දක් බවට පත් වෙනවා. විපුලත්තා. ඒ කුසලයේ තමයි සත්වයාට විපුල ඵල ගෙනල්ලා දෙන්නේ. එනම් භාග්‍යතුන් වහන්සේ මෙතන සඳහන් කළා මේ දෙව්දුවට පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කියලානේ සඳහන් කළේ. උපන්නා වූ පුරුෂයා විසින් බොහෝ කුසල් රැස් කරගත යුතුයි. එතකොට මොනවටද මේ පුඤ්ඤං කියලා කියන්නේ? පුඤ්ඤ කියලා කියන්නේ කුසල් වලට. එතකොට පින් කියලා කියන්නේ පින් සහ කුසල් කියලා දෙකක් මේ ශාසනයේ නැහැ. පින් කියලා කියන්නේත් කුසල් කියලා කියන්නේත් එකකටමයි. ත්‍රිපිටකයේ ඒක මනාව ඔප්පු කරන්න උදාහරණ මූලාශ්‍ර සාධක ඕන තරම් හොය හැකි. පිනයි කුසලයයි කියන්නේ දෙකක් නෙමේ. පිනයි කුසලයයි කියන්නේ එකක් කියන කාරණාව. ඉතින් එහෙමනම් ඇයට සඳහන් කරනවා පුඤ්ඤං. පින් කරන්න. නැවත කරන්න. කොහොමද? දන් දෙන්න. සිල් රකින්න. භාවනා කරන්න. විශේෂයෙන් මෙතන සඳහන් කරනකොට මේ දස දාන වස්තුව. දස පුණ්‍ය ක්‍රියාවල්. මේ නොයෙක් දේවල් පැහැදිලි කරනවා. සිල් රැකීම, භාවනා කිරීම, පින් දීම, පින් අනුමෝදන් වීම. මේ සඳහන් කරන්නේ මේ පුඤ්ඤං කියන එකට කාරණා. පින් දීම සහ පින් අනුමෝදන් වීම. ඊළඟට සඳහන් කළා වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, දහම් දෙසීම, දහම් ඇසීම, සම්මා දිට්ඨියට පැමිණීම. මෙන්න මේ කාරණා 10. පුඤ්ඤං කියන කාරණාව යටතේ පැහැදිලි කරනවා. එහෙනම් මුලින්ම තියෙන්නේ සිල් රැකීම. සිල් රකින්නවා කියන කාරණාව මේ ලෝකෙ කොච්චර උසස්ද? මෙලව උපන් මිනිසා විසින් කළ යුතු හොඳම ක්‍රියාවන්ගෙන් එකක් තමයි සිල් රකින්නවා කියන එක. ඒක අපිට කොච්චර උපකාර කරනවද? දැම්ම තේරෙන්නේ නැති වුණාට මැරෙන වෙලාවටයි තේරෙන්නේ. මොකද කෙනෙක් මැරුණොත් ආයෙ උපදිනවනේ. අපි හොඳාකාරවම දන්නවනේ. මැරුණොත් උපදිනවා. හැබැයි උපදින බව දන්නවා. උපදින තැන දන්නේ. කවුරුත් කැමතිද සතර අපායේ උපදින්න? කවුරුත් කැමති නෑ. එහෙනම් අපි හැමෝටම උවමනාව තියෙන්නේ
සුගතියට යන්න. එන මොනවද කරන්න කියන්නේ? සිල් රකින්න කියලා. තමන් විසින් කැමති තැනක උපදින්න නම් කළ යුත්තේ මොකද්ද? සිල් රකින්න එක. සීලය තමයි උපදින තැන තීරණය කරන්නේ. දානය තමයි ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරන්නේ. සැපය ගෙනල්ලා දෙන්නේ. එහෙමනම් අපි හැමෝගෙම ජීවිතවල නිතර නිතර ආරක්ෂා කරන සීලයක් තියෙන්න ඕනේ. අපිට තියෙනවා නිත්‍ය වූ සීලයක්. ඒකට කියන්නේ පන්සිල්. ඊට පස්සේ තියෙනවා දසාංග උපෝසත, නවාංග උපෝසත, අෂ්ටාංග උපෝසත කියලා උපෝසත සිල්. සෑම මාසයකම උපෝසතයක් සමාදන් වෙලා ලබා ගන්න කුසලයක් හැමදාම පන්සිල් රැකලා ලබා ගන්න කුසල ගොඩට එකතු කරන්න ලැබුණාම මහ විශාල පින් කන්දරාවක් බවට පත් වෙන්නේ නැද්ද ඒක? එහෙමනම් අපිට ඊටාම වටිනවා මැරිලා ආය උපදින තැන මනා සුවදායක තැනක් බවට පත් කරගන්න මොනවද වටින්නේ? සීලය. උපදින තැන තීරණය කරන්නේ සීලයෙන්. ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරන්නේ දානයෙන්. එහෙනම් සීලයයි දානයයි දෙකම මේ ජීවිතේට අත්‍යවශ්‍යම කාරණා. අනික තමයි භාවනා කිරීම. සීලයෙන් මොනවද හික්මවන්නේ? සීලයෙන් හික්මවන්නේ කය. භාවනාවෙන් හික්මවන්නේ හිත. ආන් ඒක නිසා කයයි වචනයයි සීලයෙන් සංවර කළාට ඒක මහත්ම වූ කුසලයක් කියලා කියනව නෙමෙයි. මේ හිත විදර්ශනාවට නගන්න ඕනේ. මේ හිත භාවනාවට නමන්න ඕනේ. ආන් එතකොට තමයි චිත්ත අභ්‍යන්තරේ පාරිශුද්ධත්වයට පත් වෙන්නේ. ඒක දෙක එක ක්‍රමවේද ගොඩක් තියෙනවා. කෙසේ වෙතත් චිත්ත අභ්‍යන්තරේ මනාව පිරිසිදු කරගෙන යම් කෙනෙක් එවන් උසස් කුසල් අරමුණක යෙදෙනවා නම් ඔවුන් මේ ජීවිතේ හැබැවින්ම ජයග්‍රහණය කරන අය. එහෙනම් භාවනාව කියලා කියන්නේ මොකක්ද? කය සංවර කිරීම. හිත සංවර කිරීම. භාවනාව කියන්නේ හිත සංවර කිරීම. ඒ සඳහා භාවනාමය කුසලය ප්‍රධාන වශයෙන් අත්‍යවශ්‍යමයි. හැකි හැම මොහොතක්ම ජීවිතයේ භාවනාවකට යොමු කරන්න ඕනේ. ඒක අපිට මහත් වූ ලාභ සහිතයි. ඊළඟට පින්නතුනි සඳහන් කළා. දැන් අපි සීලය, දානය, භාවනාව කියන කාරණායි කතා කළේ. ඊළඟට මෙතන සඳහන් කළා පින් දීම සහ පින් අනුමෝදන් වීම. පින් දීම කාටද අපි පින් දෙන්නේ? මේ ගියේ නෑයන්ට. මේ දේශනාව සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ ඒ මේ ගියේ නෑයන්ට පින් දෙන එක. එහෙනම් පින් දීම කියලා කියන්නේ ඒකට. හැබැයි දැන් ධර්ම දානමය පින්කමක් කරලා එයින් ලබා ගන්න කුසල් නිදන ප්‍රාප්තියටපත් වුණ අයට අනුමෝදන් කරාම පින්කම කරපු අයට ඌනතාවයක් තියෙනවද? තමන්ට කුසල් අඩු වෙයි කියලා බලාපොරොත්තු වෙනවද? ඒ මගේ පිනනේ දීලා තියෙන්නේ. මම විසින් මල් පූජාවක් කරලා ලබාගත්ත මගේ පින තව කෙනෙකුට දීලා තියෙන්නේ. අමනාප වෙන්න කාරණාවක්ද? ඔහුට ඒ පින දුන්නහම මට මොකද වෙන්නේ? තමන්ට ලැබෙන කුසලයේ තමයි ඒ වාගේ දෙකක් ලැබෙන එක. මේ ශාසනයේ තියෙන්නේ දෙන්න ලැබෙන වැඩපිළිවෙලක්. අත්හරින්න තමයි ලැබෙන්නේ. හැබැයි ලබන්න හිතාගෙනත් හැරියොත් මොකද වෙන්නේ? මුකුත් හම්බ වෙන්නේ නැහැ. කෙලස් නැති කරගන්නත් තරලා දාන්නයි කියන්නේ. එතකොට තව බොහෝ භවභෝග සම්පත් පින්කම් කරගන්න ලැබෙනවා. උතුම් කුසල් සම්පූර්ණ කරගන්න ඒ අවශ්‍ය දේවල් ලැබෙනවා. ඒ නිසා Tamanට වෙහෙසිලා මහන්සි වෙලා කරන්න තරම් දෙයක් නැහැ. අවශ්‍ය සියල්ල මනාව ළඟට ලැබෙනවා. දැන් පින් දීම කියලා කියහම අපි විසින් රැස් කරගත්ත මේ සියලුම කුසල්
ඔබලා අනුමෝදන් වේවා කියලා ඇහෙන මානියේ ඉන්න අයට පින් අනුමෝදන් කරන්න පුළුවන්. දුර ඉන්න අයටත් අනුමෝදන් කරන්න බැහැ කියලා සඳහනක් නැහැ. පින් අනුමෝදන් කරන්න පුළුවන්. එතකොට මට මොකද වෙන්නේ මගේ පින් ටික දුන්නාම? මං එක පින්කමක් කරලා 100කට පින් අනුමෝදන් කළොත් තමන් පින්කම් 100ක් කරගෙන තියෙනවා. කවදාවත් තමන්ගේ කුසලය අඩු වෙන්නේ නැහැ. එක පහනකින් පහන් ලක්ෂ ගාණක් දැල්ලුවත් මුල් පහනේ එළිය අඩු වෙන්නේ නැහැ වගේ. එහෙනම් පින් දීම අපි හැමෝම කරගන්න පින් හැමෝටම දෙන්න තියෙන හොඳම වටිනම දේ. අපි ඔය එක් දේවල් ගෙනහිල්ලා දෙනවන්නේ. නමුත් වටිනාම තියෙන්නේ දෙන්න නම් තමන් කරගත්ත පින් ටික තමයි දීලා එන්න තියෙන්නේ. පාඩු නෑ. පින් දීමේ දානයක් මං කෙරෙහි තියෙනවා. පින් ලබන්න වෙනම දානයක් දුන්නා. දැන් පින් දන් දීලා වෙනම ලාභයක් ලබනවා. එහෙනම් පාඩුවක් නෑ. එහෙනම් පින් දීම, පින් අනුමෝදන් වීම. දැන් නම් පින් දෙන්න නම් පුළුවන් නේ. දැන් දෙන එකනේ මේ කතා කළේ. නමුත් හරියට අනුමෝදන් වුණොත් තමයි ඒ පින Tamanට ලැබෙන්නේ. සාදු සාදු කියලා හිස් ඇසුම් ගලවලා, පාවහන් ගලවලා බුදුරජාණන් වහන්සේ ළඟ නැත්තම් මව්පියෝ ළඟ දනින් වැටිලා වැඳගෙන. සසර වෙච්ච පෙර වැරදි වලට සමාව අරගෙන. සීලයෙන් ගුණයෙන් මනාව පොහොසත් වෙලා යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒක තමයි ජීවිතයට කරන හොඳම සාධාරණයි. ඒක නිසා අපි විසින් රැස් කරගන්න මේ මහානුභාව සම්පන්න කුසලයේ තව කෙනෙකුට ලෝභ නැතුව දන් දෙන්න අපිට පුළුවන්කම තියෙනවා. එහෙනම් පින් දීම, පින් අනුමෝදන් වීම, තමන් සිද්ධ කරගත්ත කුසල ධර්මයන් දිහා බලලා, එහෙම නැත්නම් අනුන් කරන පින්කමක් දිහා බලලා සතුටු සිතින් අනුමෝදන් වෙනවා. සාදු සාදු, මටත් මේ වාගේ පින්කම් කරන්න තිබුණා. මටත් මේ වාගේ පින්කම් කරන්න වත්කම් තිබුණා. නමුත් මම කළේ නෑ. නමුත් මගේ මිත්‍රයා කරපු ඒ පූජාව දිහා බලලා සතුටු වෙන්න හරි වටිනවා. සතුටු වෙන්න හරි වටිනවා. ඒක නිසා තමන් රැස් කරගත්ත පින හැම වෙලාවෙම දානය කරන එක හුඟක් හොඳයි. ඒ වුණාට මට පින් නැති වෙන්නේ අඩු වෙන්නේ නෑ කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි, විශේෂයෙන් මෙතන පැහැදිලි කරන තවත් කරුණක් තමයි තමන් විසින් ගරු කළ යුතු, වැඳිය යුතු උසස් පුද්ගලයන්ට ගරු කිරීම, වන්දනා කිරීම. වැඩිහිටියෙක් දැක්කහම දුටුතැන වඳින්න ඕනේ. මුලින්ම නිවසටද එන්නේ, පෙර ගමන් ගිහිල්ලා පිළි අරගෙන එක් කරගෙන ගිහිල්ලා දාන වේලාවක නම් දානි පිළිගැන්වීම අහලා, වෙනත් වෙලාවක නම් වෙනත් අවශ්‍ය පැන් කෝප්පයක් හරි දෙන්නම් කියලා අහලා, මෙන්න මේ විදිහට තමන් විසින් සම්පූර්ණ කරගන්න වත්පිළිවෙත්. මෙතන විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාරනවා. පිදිය යුත්තම් පිදීම, වත්පිළිවෙත් කිරීම. එතකොට මේ කරන්නේ මොකද්ද? පිදිය යුත්තම් පුදනවා. ගුණයෙන් උසස් අය වන්දන මානයට භාජනය කරනවා. ඒ අයට වඳින පුදන එක අපිට පාඩුද? ඒ අයට වඳින පුදන එකත් අපිට මහා ලොකු ලාභයක්ම තමයි උදා කරලා දෙන්නේ. ඊළඟට සඳහන් කළා පිදිය යුත්තන් පිදීම තමන් විසින් අවබෝධ කරගත්ත ධර්මය. කියන්නේ තමන්ට තනියම තේරිච්ච ධර්මයක් නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා දේශනා කරලා අපි විසින් අල්ලලා බැඳලා තියෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ මනාව අපට දේශනා කළානේ. ඒ ධර්මයේ මනාව ඉගෙනගෙන අන්‍යයන්ට අනුකම්පාවෙන් යම් කෙනෙක් ධර්ම දේශනාවක් සිද්ධ කරනවා නම් ඒකත් මහ ශ්‍රේෂ්ඨ පින්කමක්. ධම් දේශනා කිරීම.
ආනිසංසයේ සීමාවක් නැහැනේ. ධර්ම දානයේ ආනිසංසය අසීමාන්තිකයි. එහෙනම් ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම. එතකොට ශ්‍රවණය කරන්නේ කොහොමද? දැන් උන් වර්තමානයේ හුඟක් අය හිතනවා අතීතේ නම් ධර්ම දේශනාවක් ඉවර වෙනකොට කී දෙනෙක් සෝවාන් වුණාද? කී දෙනෙක් සකදාගාමි වුණාද? කී දෙනෙක් රහත් වුණාද? දැන් අද බණ අහලා ඇයි එහෙම පිරිසක් හැදෙන්නේ නැත්තේ? ඒ කියන්නේ ධර්මයේ හීන වෙලාද? ධර්මයේ වටිනාකම අඩු වෙලාද? අද බණ ඇහුවාම එහෙම පිරිසක් හැදෙන්නේ නැත්තේ? නෑ පින්නතුනේ, එකක්වත් නෙමෙයි. සම්බුද්ධ ශාසනය යම් තාක් කල් පවතිනවද? ඒ තාක් කල් මේ විශ්ව ධාතුව මේ බුද්ධ ශාසනය රකින්නවා. සම්බුද්ධ ශාසනය රකින්නවා කියලා කිව්වේ ඒකට. එන මෙතන සඳහන් කළා මේ දහම් දෙසීමත් පින්කමක්, දහම් ඇසීමත් පින්කමක්. එතකොට දහම් ඇසීම පින්කමක් බවට පත් වෙනකොට අපි සාකච්ඡා කරමින් හිටියේ කොහොමද මේක මහ කුසලයක් ලබන ක්‍රමයක් බවට පත් කරගන්නේ? බණ අහන එක පින්කමක්, බණ කියන එක පින්කමක්. හොඳට අහන්න ඕනේ පින්නතුනි. සුතා හොඳට අහන්න ඕනේ. දතා අහපු ධර්මයේ මනාව ධාරණය කරගන්න ඕනේ. වචසා පරිචිතා වචනයක් ගානේ අහන්න ඕනේ. දැන් හිතලා බලන්නකෝ අපි එහෙම බණ අහනවද කියලා. ආන් එහෙම වචනයක් ගානේ අහන්න යොමු වෙච්චහම ඒකම භාවනාවක් නේ. ඒ වෙන පිටට හිත යන්න බෑනේ. මේ ධර්ම කාරණා වහලා ඉවර වෙනකොට ඊළඟ කරුණට මග ඇරෙන්න ඕනේ. ඒකම භාවනාව. එහෙනම් බණ කියන එකත් ධර්ම දේශනා කරවන එකත් මේ මහා කුසල් ගණේටම තමයි අයිති වෙන්නේ. ඊළඟට සඳහන් කළේ සම්මා දිට්ඨික වීම. ඇත්ත ඇති හැටියෙන් පිළිගැනීම. භාග්‍යතුන් වහන්සේගේ වචනය දරනවා. අන්‍ය මතවාද මට ඒ තරම් ප්‍රයෝජනයක් නෑ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ මතය ඊටම වටිනවා. කල යුත්තේ මේකයි, නොකල යුත්තේ මේකයි, හරි මේකයි, වැරදි මේකයි කියන කාරණාව මනාව නිවැරදිව අවබෝධ කරගන්න ඕනේ. ආන් එහෙම අවබෝධ නොකරගෙන එහාට මෙහාට හැමතැනම පැටළුණොත් Tamanට තීරණයක් ගන්න බැරි වෙනවා කෝකද හරි කෝකද වැරදි කියලා. ආන් ඒක නිසා හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ සම්මා දිට්ඨිය මත පිහිටලා කර්මයයි කර්මඵලයයි මනාව අදහගෙන විශ්වාස කරගෙන කටයුතු කරන්න. එහෙනම් එතකොට මේ සඳහන් කරපු කාරණා 10ම එකපාරක් කියලා ඉන්න නෙමේ. වරක් දෙවරක් තුන්වරක් නෙමෙයි. පුළුවන් නම් 10 වරක් හරි මේ දේවල් කරගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට තමයි බොහෝ දිනකට හොඳට පේන්නේ. ඊළඟට සඳහන් කළේ පින්නතිනි චන්දං කෛරාත. කැමැත්තෙන් දියුණු කිරීම. කැමැත්තෙන් කුසල් කිරීම. ඒකයි මෙතන චන්දං කෛරාත කියලා කියන්නේ. මනාව රැකගත්ත සීලය මනාව සුරක්ෂිත කරගන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. දියුණු කිරීමය පින්කම් කරපු හැම වෙලාවෙම කුසලයේ කෙරෙහි මනාව කල්පනා කරන්න ඕනේ. කුසලයේ කෙරෙහි මනාව පිහිටන්න ඕනේ. යමෙක් කුසලයේ කෙරෙහි මනාව පිහිටලා ඉන්නවා කියලා කියන්නේ ඒ පුද්ගලයා විසින් සමාදන් වෙච්ච සිල්පදයට මනාව ගරු බුහුමන් දැක්කුවා කියන එකයි. අපිට සිල් රකින්න වෙන්නේ එහෙමනේ. සිල්පදයට ගරු කරන්නේ නැත්නම් ඕන තැනක කැඩෙන්න පුළුවන්. අපි කියමු වටිනා මාලයක් අපි ගාව තියෙනවා කියලා. ඒක පරිස්සම් කරගන්න නැත්නම් ඕන තැනක කැඩිලා වැටෙන්න පුළුවන්. අන් ඒ වගේ තමයි සිල් ගන්න නම් ඕන තරම් පුළුවන්. සිල් රකින්නකොට තමයි අපහසුතාවය දැනෙන්නේ. සිල් ගන්න ඕන තරම් පුළුවන්. එතකොට සීලය ගැන කියන තවත් සඳහන් කරනවා සමාදන් වෙන සීලයක්, සමාදන් නොවන සීලයක්. එහෙමත් ආකාර දෙකක් තියෙනවා.
සම්පත්ත විරති. සමාදාන විරති. ඒ සම්පත්ත විරති කියලා කියන්නේ. සම්පත්ත විරති කියලා මෙතන සඳහන් කරන්නේ. තමන් විසින් රැස් කරගත්ත උතුම් කුසලානුසල ධර්මයන් මම ගාව තියෙනවා කියලා හිතනවා. අපි ඉතින් සිල් ගන්න ඕනේ නෑනේ. අපි ගාව සිල් තියෙනවනේ කියලා සමහර අය කියනවනේ. අපි මොකටද පොයට ගිහිල්ලා සිල් ගන්නේ? අපි වැරදි කරන්නේ නැත්නම් සිල් ගන්න ඕනේ නෑනේ. ඒගොල්ලෝ අතින් වෙන වැරදි ප්‍රමාණය ඒගොල්ලන්ටවත් තේරෙන්නේ නෑ. සිහිය ප්‍රඥාව නැති හින්දායි මේ එහෙම කියන්නේ. ඉතින් නමුත් මෙතන විශේෂයෙන් සඳහන් කරනවා. ඒ තමන් විසින් සම්පූර්ණ කරන සීලය සමාදන් වෙච්ච සීලයක් විය යුතුයි. පව් කරන්නේ නැත්නම් අපි මොකටද සිල් ගන්නේ කියන කාරණාව නෙමෙයි වටින්නේ. ස්වභාවයෙන් සිල්වත් අය ලෝකේ ඉන්නවා. එහෙම වුණත් සමාදන් වුණ සීලයක් ශ්‍රේෂ්ඨයි. ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟ භික්ෂූන් වහන්සේලා ළඟ කවුරුවත් හමු නොවුනොත් තමන් තනියම සිල් සමාදන් වෙන එක වටිනවා. වැඩිහිටියෙක් ඉන්නවා නම් වැඩිහිටියන්ගෙන්ම සිල් ගත යුතුයි. සම්පත්ත විරති කියලා කියන්නේ අපි ගාව සිල් තියෙනවා මොකටද ගන්න කියලා අහනවා වගේ ආංගෙහිමයි. සමාදාන විරති කියලා කියන්නේ සමාදන් වෙලයි ඉන්නේ සිල්පද ටික මෙන්න මේ ශික්ෂාපද කඩන්නේ නැහැ කියලා. ඊළඟට මෙතන සඳහන් කරපු කාරණාව තමයි පින්නතුනි. කුසලය හැම වෙලාවෙම සිහිපත් කරන්න ඕනේ. තමන් කරපු පින්කමක් ගැන ආවර්ජනය කර සතුටු වෙන මොහොතක් ගානේ ආපහු කුසල් වැඩෙනවා. කුසල් සිත් අවදි වෙනවා. ආන් ඒක නිසා නැවත පින් කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දෙවඟනට පැහැදිලි කළා. පුඤ්ඤස්ස උච්චයෝ සුඛෝ. ආන් එහෙම නැවත කරන කුසලය මහත් සැප විපාක ගෙනල්ලා දෙනවා. නැවත කරන කුසලය මහත් සැපයක් අත්පත් කරලා දෙනවා. එතකොට මහත් සැපයක් අත්පත් කරලා දෙනවා කියලා කියහම ඒ කුසලයට මොනවද මේ ලෝකේ කරන්න බැරි? කෙනෙක් වෙනුවෙන් යමක් දෙනකොට පුළුවන් නම් දෙන්න තියෙන හොඳම දේ තමයි පින් දෙන එක. මොකද ඒ කුසලය ඔහු හරියට අනුමෝදන් වුණොත් දෙව්ලොව උපද්දවන්න තරම් බලවත් කියන කාරණාවයි සඳහන් කරන්නේ. එහෙනම් නැවත මේ හැම පින්කමක්ම ආපහු හිතලා අපි කරන්න ඕනේ. එක දවසක් සිල් ගන්න එක නෙමෙයි වැඩි වාර ගානක් සිල් රකින්න ඕනේ. එක දවසක් දන් දෙන්න නෙමෙයි නැවත දන් දීම ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. එක දවසක් ආර්යයන්ට උපකාර කළා විතරක් නෙමෙයි හැමදාම සංඝෝපස්ථානයට එළඹෙන්න ඕන පුළුවන් නම් ඒ තුලින් තමයි අසීමාන්තික පින් ජීවිතයට රැස් වෙන්න නිසා පසුතැවෙන්න එපා. නැවත කුසල් කරලා සුගතියට යන්න වීරිය වඩන්න කියලා දෙව්දුවට භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කළා. ඒක දෙව්දුවට විතරක් නෙමෙයි ඔබ අපි හැමෝටම කෙරෙන අනුශාසනාව. ආන් ඒක නිසා අපි හැමෝම කල්පනා කරන්න ඕනේ. දවසේ කොයියම්ම මොහතක හරි අඩුම තරමේ භාග්‍යතුන් වහන්සේට ගුණ කියා වන්දනා කරන්නවත් කාලයක් වෙන් කරනවා මගේ ජීවිතය කියලා. අපි හැම දෙයකටම කල් වෙන් කළා. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වෙන් කරපු කාලයක් තමයි අපිට නැත්තේ. අන් ඒක නිසා ඒ කාලයත් වෙන් කරන්න. පුළුවන් තරම් කුසල් දහම් රැස් කරන්න. හැම වෙලාවෙම කුසලයෙන් පෝෂණයටපත් වෙන්න. කුසලයෙන් පිරිච්ච ජීවිතයක් තියන අය මරණයට කවදාවත් බය නැති අය. ඇයි බය නැත්තේ? මේ ජීවිතයේ අත්හැරපු ගමන් මීට වඩා හොඳ තැනක උපදිනවා කියන කාරණාව ඒ අය හොඳාකාරවම දන්නවා. අපේ පින්නතුන් ඒ අභිමානයේ හිතේ තියාගෙන ජීවිතෙන් සමුගන්න වාසනාව ලබන පිරිසක් විය යුතුයි. ඒ සඳහා ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා